නමෝ බුද්ධාය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි අද දවසේ මේ උතුම් සදහම් පිරිසඳර සඳහා දායකත්වයෙන් දරනු ලබන්නේ මාජුවාන කෙරඳේවල මිහිර නිවසේ පදිංචි පින්වත් සන්දේහා කුමුදුනී විජේවික්‍රම ගුණවර්ධන මෙනවිය එතුමියගේ ඊයේ දවසට යෙදුණු උපන්දිනය නිමිති කරගෙනයි මේ ධර්ම දානමය පින්කම සඳහා දායකත්වයෙන් දරනු ලබන්නේ. අද දවසේත් උතුම් සදහම් පිළිසඳර සඳහා ගරුතර මහා සංඝරත්නයේ වැඩමවා වදාලා අපි පළමු කොට අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාව සාදරයෙන් පිළිගනිමු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. පළමුව අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අඳුරෙන් එළියට මේ උතුම් සදහම් පිළිසඳරේදී අපේ ජීවිතවල අයහපත පිණිස හේතු වෙන අගුණ ධර්මයක් ගැන අපි කතා කරනවා. ඒ අගුණ ධර්මයෙන් අපි කොහොමද අපේ ජීවිත නිදහස් කරගන්නේ? ඒ සඳහා කොහොමද අපි අපේ ජීවිතේ මෙහෙව ගන්නේ, නුවණින් කල්පනා කරන්නේ? ඒ සඳහා භාග්‍යවත් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ අපිට මොනවද කියලා දීලා තියෙන්නේ කියන කාරණා පින්වත් ස්වාමීන් වහන්සේලාගේ සදහම් පිළිසඳරේදී ඔබට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අද දවසේත් ඒ වගේ අන්ධකාරයක්, එහෙම නැත්නම් ජීවිතේ අඳුරෙන් අඳුරට, අනතුරෙන් අනතුරට හෙළන අකුසලයක් ගැන, අඩුපාඩුවක් ගැන අපි කතා කරනවා. ඒ තමයි පින්වතුනි බොරුව. බොරු කීම සහ බොරු කිරීම. මේක ජීවිත තුළ තියෙන අඳුරක්. ජීවිතයක් පරිහානිය පිණිස පවතින කාරණාවක්. අද මේ සදහම් පිළිසඳරදී ඔබට ආන්නේ බොරුව සහ බොරුවෙන් වැළකීම ගැන දැනගන්න පුළුවන්. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. බොරු කීම කියන කාරණේ ගත්තාම ස්වාමීන් වහන්සේ, බොරු කීම සහ බොරු කිරීම සාමාන්‍ය ස්වාමීන් වහන්සේ වර්තමාන සමාජ රටාව තුළ මේ බොරු කරන්නේ නැතුව, බොරු කියන්නේ නැතුව ජීවත් වෙන්න බෑ කියන වගේ මට්ටමකටම මේ බොරු කීම කියන එක සාමාන්‍ය සමාජයේ සාධාරණීකරණය කරලා තියෙනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ බොරුව කියන එකට පුදුම තැනක් ලබා දෙන ස්වභාවයක්. ඒ කියන්නේ ඇත්තටම බොරුව කියන එකේ කිසි බරක් පතලක් නැහැ. බොරු ස්වාමීන් වහන්සේ ගත්තාම මේ බොරු කියන කාණ්ඩ ඉන්නවා. ඊළඟට මේ මහා ඉහළින් බොරු ප්‍රචාරණය කරන කාණ්ඩ ඉන්නවා. සමාජ මාධ්‍ය ක්‍රමයේ එහෙම ගත්තාම මේ එක යායටම බොරු ජාලාවක් ඒක ඇතුලේ තියෙනවා. ඉතින් මේ බොරු කීම කියන එක මේ විදිහට ව්‍යාප්ත වෙන්න හේතුව ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ ස්වාක්ඛාත වූ ධර්මයක් තුලින් හැබෑවටම බොරුව කියන එක ගැන නොදන්නාකම නිසා. ඒ නිසා ස්වාමීන් වහන්සේ මේ බොරු කීම කියන කාරණේ පැහැදිලි කරමින් අද සදහම් පිළිසඳර ආරම්භ කරමු. එහෙමයි සංස. පින්වත් ස්වාමීන් වහන්සේ, මේ බොරු කීම කියන කාරණය ගැන අපිට හරිය ලස්සනට පැහැදිලි කරලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තමයි මේ බොරුව කියන්නේ මොකද්ද? ඒකෙන් වෙන හානිය මොකද්ද? ඒකෙන් වැළකීමෙන් සත්‍යයට පැමිණීමෙන් කෙනෙකු ජීවිතේ ලැබෙන යහපත මොකද්ද කියලා අවබෝධ කරේ. උන්වහන්සේගේ ජීවිතය සම්පූර්ණ බොරුව ප්‍රහාණය කළා. උත්තරීතර ආර්ය සත්‍ය අවබෝධ කළා. එතකොට එහෙම ආර්ය සත්‍ය අවබෝධ කිරීමෙන් ජීවිතේ උන්වහන්සේ යහපත උදා කළා. ඊට පස්සේ යහපත මේ ලෝකයට උදා කරගන්න මාර්ගෙ පෙන්වුවා. උන්වහන්සේ තමයි අපිට මේක ලස්සනට පෙන්ලා දෙන්නේ. ඒතර උන්වහන්සේ හරියට මේ ලස්සනට මේ බොරු කීමේ ආදීනව ගැන හරිය ලස්සන පැහැදිලි කිරීමක් පෙන්ලා දෙනවා. මේ ಗುಣධර්ම ජීවණය කරන ජීවිතයට කොයිතරම් හානියක්ද කියලා. උන්වහන්සේ දේශනා කරනවා මේ රාහුල ස්වාමීන් වහන්සේට හරිය ලස්සන කතාවක් කියලා දේශනා කරන පින්වත් රාහුල මේ විහිළුවකටත් බොරු කියන්න එපා. විහිළුවකට බොරු කියන්න එපා. මේ ඒ විදිහට ඒ තරමටම බුදුරජාන් වහන්සේ මේ බොරුවේ ආදීනව ගැන දැකපු නිසායි ඒ කාරණේ පෙන්නලා දුන්නේ. ඒ හරිය ලස්සනට බුදුරජාන් දේශනා කරනවා පින්වත් රාහුල මේ ඇතෙක් ඉන්නවා කියනවා රජුරවන්ට යුද්ධ කරනවා. මේ ඇතා යුද්ධෙට ගියාට පස්සේ
යුද්ධ කරනවා කියනවා. යුද්ධ කරනකොට ඉස්සරහ කකුල් දෙකනුත් යුද්ධයට යනවා. යුද්ධ කරනවා. සතුරු විනාශ කරන්න මහන්සි ගන්නවා. පස්සේ කකුල් දෙකනුත් යුද්ධ කරනවා. දල දෙකනුත් යුද්ධ කරනවා. ඇඟෙනුත් යුද්ධ කරනවා. කම්පැතිවනුත් යුද්ධ කරනවා. හැබැයි මේ ඇතා හොඬේ අකුලගෙන ඉන්නේ කියන හොඬේ රකින්නවා කියන. එතකොට ඇත් ගොව්වට හිතෙනවා කියන යතා මෙහෙවන මේ ඇතා යුද්ධ කරනවා තමයි හැබැයි ජීවිතය අතහැරලා නැහැ. රජ්ජුරුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් මේ දේ කරන්නේ නැහැ. ඊට පස්සේ කියන මේ ඇතා මේ හොඬ වෙනුත් ගහනවා කියන. ටික වෙලාවක ටික වෙනකොට හොඬ වෙනුත් ගහනවා. එතකොට ඇත් ගොව හිතනවා කියන දැන් නම් මේ ජීවිතය අතහැරලා රජ්ජුරුව වෙනුවෙන් මේ යුද්ධ කරනවා කියලා. මෙයා මේකට නොකළ හැකි දෙයක් නැහැ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එතන පැහැදිලි කරනවා පින්වත් රාහුල මේ ඒ වගේ කියනවා. ඒ හොඬවලත් අතහැරලා ඒ ජීවිතේම අතහැරලා යුද්ධ කරන මේ ඇතා වගේ කියනවා බොරු කියන කෙනා. බොරු කියන කෙනාට නොකළ හැකි පාපයක් නැහැ කියලා කියන්නේ. අර ඇතාට යුද්ධ කරනකොට හොඬවලත් අතහැරලා මේ යුද්ධ කරන රැත්ගොවට හිතනවානේ මේකට මේ යුද්ධුනේ නොකළ හැකි දෙයක් නැහැ දැන් නම් කියලා. ඒ වගේ තමයි කියනවා මේ බොරු දැන බොරු කියනවා නම් කෙනෙක් එයාට ජීවිතේ නොකළ හැකි පාපයක් නැහැ කියලා. එතකොට මේ අනතුරු බුදුරජාණන් වහන්සේ දැක්කා. දැකලා අපිට පෙන්නලා දුන්නේ දැන බොරු කියන්න එපා. එතකොට මේ දැන බොරු කියන කෙනාට ජීවිතේ ඉස්සරහට යන්න හම්බෙන්නේ නැහැ. එයාට වෙන්නේ මොකද්ද? ජීවිතය ආපස්සට යන එකමයි. ඒතකොට එච්චර හානිය තියෙන නිසා පින්න ස්වාමීන් වහන්සේ බුදුරජාණන් දේශනා කළේ රාහුල ස්වාමීන් දැන විහිළුවකට බොරු කියන්න එපා. ඒතකොට දැන් සාමාන්‍යයෙන් අපි ලෝකේ කතා කරොත් විහිළුවට බොරු කියලා කොයිද හතුරෙන් සමාජයක් තියෙන්නේ. ඒතකොට ඒකේ පව අනතුරක්. ඒ අනතුර අපිට නොපෙනෙන එකනේ ප්‍රශ්නේ. සාමාන්‍ය ලෝකේනාට ඒ අනතුර පේන්නේ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ දියුණු කරු ප්‍රඥාවෙන් ඒ අනතුර දැක්කා. ඒ හානිය දැක්කා. දැකලා ඒ ශ්‍රාවකයාට පෙන්ලා දුන්නේ විහිළුවකට බොරු කියන්න එපා. එහෙමයි සන්නස. දැන් විහිළුවකටවත් බොරු කියන්න එපා කියලායි සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යතුන් වහන්සේ වදාළේ. නමුත් අපි ගත්තොත් එහෙම ස්වාමීන් වහන්සේ ලොකුම බොරුව තෝරනවා දැන් නේද සන්නස. ඒ නිසා ස්වාමීන් වහන්සේ මේ බොරු කීම කියන එකෙන් ඇත්තටම බුදුරජාණන් වහන්සේ මේ විදිහට වදාළේ එයින් මෙලොව පරලොව දෙලොවටම මහා යහපතක් මේ ජීවිතවලට සිද්ධ වෙන නිසා. ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ මොන වගේ ආදීනවයක් ඒ කියන්නේ ඇත්තටම මේ ජීවිතයටත් පරලොවටත් කියන දෙකටම මේ බොරු කීම හරිය බරපතලට බලපාන බව බුද්ධ දේශනාව කියවනකොට අපිට තේරෙනවා. මොන වගේ ආදීනවයක් සිහි කරමින්ද ස්වාමීන් වහන්සේ බොරු කීමෙන් වළකින්න කියලා භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකයට වදාළේ. පින්වත් ස්වාමීන් වහන්සේ බොරු කීම තුළ මෙලෝ වගේම පරලොව ආදීනව බුදුරජාණන් වහන්සේ අපිට කියා දීලා තියෙනවා. එතකොට මෙලොවදීම බොහෝ දුක් පීඩාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පරලොවදිත් දුගතිය උපතක් බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙනවා. දැන් මෙලොවදීම අපි ගත්තොත් යම් කෙනෙක් බොරු කියනවා කියලා අනිත් අය දැනගත්ත ගමන් ඒ කෙනාට නම වැටෙන්නේ බොරුකාරයා. අහවලා කිව්වොත් දෙපාරක් හොයලා බලන්න කියනවා. මොකද ඒ තරමටම ඒ කෙනා ගැන අපකීර්තියක් පැතිරලා යනවා. ඒ කෙනාගේ වචන පිළිගන්න සූදානම් නැහැ කවුරුත්. එතකොට ඔය විදිහට මේ ජීවිතේම ඇති වෙන දුක් පීඩා ටිකක් තියෙනවා. ඒ වගේම තමයි පරලොව. පරලොව බුදුරජාණන් වහන්සේ වදාළේ බොරු කියන කෙන වැළකුණේ නැත්නම් ඒ කෙනා මරණින් මත්තේ කෙලින්ම නිරේ උපදින බව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට එහෙම නැත්නම් දුගතිය ඉපදිලා දුක් විපාක විඳින්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ බාල පඬිත කියන සූත්‍ර දේශනාවෙත් බොහොම ලස්සන කාරණයක් වදාලා මේ අකුසලයන්ගේ නැත්තම් බොරු කීම ඇතුළුව අකුසලයන්ගේ සමාදන් වෙලා ඉන්නවා. ඒ සමාදන් වෙලා ඉන්න කෙනා නිරේ උපතක් කරා තමයි යන්නේ. ඒ නිරේ උපතකට ගියපු කෙනා බොහෝ කාලයකට පස්සේ කලාතුරකින් අවස්ථාවක් ලබනවා කියනවා ආපහු මනුස්ස ලෝකෙට එන්න. හැබැයි මනුස්ස ලෝකෙට ආවට ඒ කෙනාට බොහෝම සැප බහුල ජීවිතයක් ලැබෙන්නේ නැහැ කියනවා. මොකද යන්තම් අමාරුවෙන් තමයි කියනවා මේ නිරේන් උඩට ඇවිල්ලා ඉන්නේ. එතකොට මනුස්ස ලෝකේ උපත කොහොමද?
විරූපී ඊට පස්සේ බොහෝම දුකසේ ජීවත් වෙන උපතක් ලබාගෙන තියෙන්නේ. කෑම බීම පවා ඉඳුම් හිටුම් පවා බොහෝම දුකසේ ලැබෙන්නේ. එතකොට දැන් මේ බොහොම දුක්ඛිත ජීවිතයන්නේ. එතකොට මේ දුක්ඛිත ජීවිතේ ඉන්න කෙනාට ලේසියෙන්ම කරන්න පුළුවන් දේවල් තියෙනවා. බොරු කියලා මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. බොරු කියලා සැපේ උපද්ද ගන්න පුළුවන්. අනිත් අකුසල් කළා සැපේ උපද්ද ගන්න පුළුවන්. හැබැයි මේකේනා අමාරුවෙන් නොකර ඉන්නවා. දැන් හැබෑවටම හම්බෙලා තියෙන්නේ දුකසේ ඉන්න ජීවිතයක්. ඒ දුක ඉවසාගෙන බොරු නොකියා ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විදිහට ජීවත් වෙන කෙනා මරණින් මත්තේ සුගති උපතකට යනවා ආපහු. ඒක හරියට බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සූදු කෙලින පුද්ගලෙක් පළවෙනි සූදුවෙන්ම ඒකට කියන්නේ මොකද ඔට්ටු දානවා කියනවනේ. පළවෙනි සූදුවෙන්ම පළවෙනි ඔට්ටුවෙන්ම මහා ධනයක් ලැබනවා වගේ කියනවා. එහෙමයි. එයා සුගති උපතකට යනවා. හැබැයි ඒකෙම අනිත් පැත්තක් තියෙනවා. දැන් අර අමාරුවෙන් නිරයෙන් ගොඩට ආපු එක්කෙනා දැන් මේ දුකසේ ජීවත් වෙන්නේ. ලේසිම කරන්න පුළුවන් එක බොරු කියන එක. අනිත් අකුසල් කරන එක. එතකොට ලේසියෙන් කරන්න පුළුවන් දේ කරනවා. දැන් අර සමාජයේ කතා බහක් තියෙන්නේ. මේක බොරු කිව්වේ නැත්නම් ජීවත් වෙන්න අමාරුයි. දියුණුවක් නැහැ. මුදල් හම්බ කරන්න බෑ. ආන් ඒතනට වැටෙනවා. ඒතනට වැටිලා ලේසිම කරන්න පුළුවන් දෙන්නේ. බොරු කියනවා අනිත් අකුසල් කරනවා. එතකොට අර අමාරුවෙන් දැන් මේ නිරයෙන් උඩට ඇවිල්ලා ඉන්නේ. හැබැයි මේ ජීවිතය අවසන් වෙනකොට ආපහු නිරයටම වැටෙනවා. බුදුරජාණන් වහන්සේ ඒකට වදාළේ සූදු කෙලින පුද්ගලයෙක් ඉන්නවා. දැන් උන් අමාරුවෙන් සල්ලි ටිකක් එකතු කරගෙන මුළු සේසතම පළවෙනි ඔට්ටුවටම දානවා. පළවෙනි ඔට්ටුවෙම පෙරදී. පරාදයි. එතකොට මොකද වෙන්නේ? තමන්ගේ ගේ දොර, වතු පිටි, තමන්ගේ බිරිඳ, දරුවෝ හැම දෙයක්ම තමට නැති වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ආන් ඒ වගේ තමයි ඒ අර නිරේ යන්තම් ගොඩට ආපු එක්කෙනා දැන් ලේසියෙන්ම කරන්න පුළුවන් අකුසල් ටික කරනවා. ඔන්න බොරු කියනවා, අනිත් ඒවා කරනවා. කෙලින්ම ආපහු නිරේටම වැටෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එතකොට මේ අමාරුවෙන් නමුත් වැලකිලා හිටියොත් ඒකේ යහපත. එතකොට ඒකේ යහපත තමයි පෙරලා නිරේට වැටෙන්නේ නැහැ. සුගති උපත කරා යන්න පුළුවන්. එතකොට දැන් අර සමාජ කතා බහක් තියෙනවනේ බොරු කියන්නේ නැතුව ජීවත් වෙන්න බෑ. බොරු කියන්නේ නැතුව මේ කිසි දියුණුවක් නැහැ. මුදල් හම්බ කරන්න බෑ. දැන් සමහර විට කෙනෙක් කිව්වත් අපිනේ දන්නේ මේ ජීවත් වෙන එකේ අමාරුව බොරු නොකර මේකේ මුකුත් කරන්න බෑ කියලානේ කියන්නේ. එතකොට ඒකේ ඇත්ත කතාව මොකද්ද තියෙන්නේ? ඇත්ත කතාව තමයි ඒ විදිහට කල්පනා කරන කෙනාට ඒකාන්තයෙන් පරලෝ යන්න තියෙන තැන බුදුරජාණන් වහන්සේ පැහැදිලිව කියලා දීලා තියෙනවා. සංසයකෙන් දැන් ඕකේ එයාල් මේ වැරදි විදිහට ගන්නවා ස්වාමීන් වහන්සේ. දැන් මෙහෙම තමයි හිතන්නේ. දැන් ස්වාමීන් වහන්සේ ඒ කියපු කාරණාව හරි සංසයක බොහෝ දෙනෙක් කියන්නේ දැන් අසවල්ලුත් බොරු කියනවා. අසවල්ලුත් බොරු කියනවා. අසවල්ලුත් බොරු කරනවා. ඉතින් අපි කොහොමද බොරු නොකර ඉන්නේ? අන්න ඔතන තමයි ස්වාමීන් වහන්සේ බොහෝ දෙනෙක් ඉන්නේ. එහෙමයි ස්වාමීන්. දැන් අර බොරු කියනවා කියන කාරණේ ගැන බුදුරජාණන් විස්තරي ලස්සනට පැහැදිලි කරලා දෙන ශ්‍රාවකයන් පුරුදු කරන්න ඕන කොහොමද කියලා මේ සල්ලේක සූත්‍රය. එහෙමයි. සල්ලේක සූත්‍රයේ තියෙනවා නාන් පැහැදිලිව දේශනා කරන මේ ලෝකේ තියෙන බොරු කීම කියලා එක. බොරු නොකීම කියලා එකකුත් තියෙනවා. බොරු කීම කියලා එකකුත් තියෙනවා. බොරු නොකීම. දියුණු වෙන්න කැමති කෙනා, ගුණධර්ම දියුණු කරගන්න කැමති කෙනා ගැන කියනකොට කියනවා මේ ලෝකේ ඉන්න බොරු කියන කට්ටිය. ඒ කියන්නේ පිරිසක් මැදට වේවා කරගෙන අහනවා මේක දැක්කද කියලා. දැක්කේ නෑ කියද්දි දැක්කලා නෑ. දැක්ක. දැන් උසාවිලියම සාක්ෂි දෙන්නේ. මේක කොලාද කියලා අහනවා. ඊට පස්සේ නෑ නපුව මම නම් කරේ නෑ කියනවා. එතකොට මේක බැලුවද කියලා අහනවා. නොබලා තියෙද්දිම බැලුවා කියනවා. බලා තියෙද්දිම බැලුවේ නෑ කියලා කියනවා. අහලා තියෙද්දිම ඇහුවේ නෑ කියනවා. මේ විදිහට බොරු කියනවා. එතකොට එහෙම ලෝකේ ශ්‍රාවකයාට කියනවා මේ පුරුදු වෙන්න කියලා. මේ ලෝකෙ එහෙම බොරු කියන කට්ටිය ඉන්නවා. හැබැයි මම නම් බොරු කියන කෙනෙක් වෙන්නේ නැහැ. ඒක තමයි වටින්නේ කියන්නේ. මොකද ස්වාමීන් වහන්සේ මේ සාමාන්‍ය ලෝක කෙනාට ලොකු අවබෝධයක් නැහැ මේකේ ආදීනව. දැන් උදාහරණයක් ගත්තොත් බොරු කියන කෙනාට වෙන ලොකු හොඳම කියන්නේ බොරු කියන කෙනාට ලැබෙන ලොකු පාඩුවක් තමයි සිද්ධ වෙන පාඩුවක් තමයි මොකද එයාගේ විශ්වාසෙ බිඳින එක. දැන් උදාහරණයක් ගත්තොත් ස්වාමීන් වහන්සේ අපි තුන් පවුලක ස්වාමියා බිරිඳ ඉන්නවා.
දෙන්න බොරු කියන්න ගත්තොත් සානන් දෙන්නට දෙන්න සැකයිනේ. එහෙමයි සාමි. කොච්චර සල්ලි වාගේ තිබුණත් කොච්චර මේ සමාතත්වයක් තිබුණත් ඒ ජීවිතේ බොහොම දුක්ඛිතයි. ඇයි විශ්වාසය නැහැ. ස්වාමියාට බිරිඳ පිළිබඳ විශ්වාසයක් නැහැ. බිරිඳට ස්වාමියා පිළිබඳ විශ්වාසයක් නැහැ. මෙයා බොරු කියන්නේ. ඇත්ත කියන්නේ. දැන් පවුලට දරුවෙක් ඉඳියොත් ඒ වගේ. අම්මා තාත්තට කොයිතරම් මේ වෙන පහසුකම් ඔච්චර තිබුණා දරුවා ගැන හිතනකොට අර මෙයා බොරු කියන කෙනෙක්. කොයිතරම් පීඩාවක්ද නේ. ඒක බැලුවට පස්සේ සාන්නහස අපි බැලුවොත් අපි කැමති නැහැ ලෝකෙන් රැවටෙන්න බොරු අහලානේ. එහෙමයි. කවුරුත් කැමති නැහැ රැවටෙන්න. රැවටෙන පුද්ගලයෙක් බවට පත් වෙන්න කවුරුත් කැමති නැහැ. බොරු නිසා රැවටෙන්නේ. එතකොට මේ වගේ මේ ආදීනවය ගැන වැටහීමක් ලෝකෙට නැහැ. එතකොට ඒ වැටහීම නැති නිසාමයි අර ලාමක ආශාද රැවටිලා අර බොරු කියන්නේ පුරුදු වෙලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයට පෙන්වලා දෙන්නේ මේ ලෝකේ බොරු කියනවා. ඒ නිසා මමත් බොරු කියන්න ඕන. මට එකෙන් වැළකීලා ඉන්න බෑ. එහෙම නෙමෙයි කියන්නේ. Taman නිවැරදි වෙන්න කියන්නේ. හරි ලස්සන කතාවක් තියෙනවා. උපමා බුදුරජාණන් දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේ ආජානී අශ්වයෙක් ඉන්නවා කියනවා. මේ අශ්වයා අනික් අශ්වයොත් එක්ක කරත් එකට බඳිනවා කියනවා. එහෙමයි. ආජානී අශ්වයා. එතකොට මේ අශ්වයා කරත්තේ බැඳලා පස්සේ කල්පනා කරනවා කියනවා මේ අනික් අශ්වයෝ මේ කරත්තේ ඇද්දත් නැතත් මට ගැටලුවක් නැහැ. මම අදිනවා. එහෙමයි. ඒ කියන්නේ ගුණධර්ම දියුණු කරන කෙනා අනික් කට්ටිය ගැන හොයලා ඉන්නේ. ඒතර ආජානී අශ්වයාට උපමා කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ ගුණධර්ම දියුණු කරන කෙනාගේ ජීවිතේ. එහෙමයි. එතකොට එයා තමයි ජයගන්නේ. අනික් කට්ටිය ඔක්කොම අර පෙරහැරේම යනවා. දැන් බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේ මේ ධර්ම මාර්ගය පෙන්ලා දෙනකොට පෙන්ලා දෙනවා මේක මේ උඩු අතට පීනනවා වගේ ගඟක. එහෙමයි සාමි. ගඟක් වේගෙන් ගලාගෙන යනකොට ඒ ගඟේ උඩු අතට පීනනවා වගේ වැඩක් තමයි කියන මේ ධර්ම මාර්ගය හැසිරෙනවා කියන්නේ. එතකොට මේ ලෝකෙම යනවා පල්ලෙහාට බොරු කියනවා කියන කාරණේත් එක්ක යනවා. එතකොට ඒකෙන් අනිත් පැත්තට උඩු පැත්තට යන්න වේගෙන් යන ගඟක උඩු පැත්තට යන්න ලොකු වීරියක් ගන්න අමාරුයි තමයි. එහෙමයි. හැබැයි බුදුරජාණන් දේශනා කරනවා හැබැයි බොරු කිය අර පහළටම යන කෙනෙක් වුණොත් එයාට මොකද වෙන්නේ? අර ලෝකෙම යම් තැනකට යන්න උරුම වෙලා තියෙනවා නම් එතෙන් තමයි යන්නේ. මොකද්ද? නිරේට. තිරිසන් ලෝකෙට. പ്രേත ලෝකෙට. නේ? දැන් අර പ്രേතවත් තුලින්ම කතා තියෙන බොරු කියපු නිසා එක තැනක තියෙනවා ස්වාමීන් වහන්සේ මට මතකයි. ඒක කාන්තාවක් වැරදි කාම සේවනය කරනවා. වැරදි කාම සේවනය කරාට පස්සේ පුරුෂයාට ආරංචි වෙනවා. මහත්තයාට ආරංචි වෙනවා මෙන්න මොන වැරදි කාම සේවනය කරනවා කියලා. ඊට පස්සේ මේ කාන්තාවගෙන් අහනවා කරා නේද මේ කියලා. අප්පු මම කරේ නෑ කියනවා. එහෙමයි සාමි. මම කරේ නෑ කියනවා. මම මේක කොලා නම් දිවුරුනොයි මදිවට. බොරු කිව්වා ඊට දිවුරුනා. මම මේක කළා එතන හිටිය බැල්ලියා. කන බකුටු වෙච්ච කුරුටු ගැහිච්ච මේ බැල්ලියක් ඉඳියා. මේ බැල්ලි මාව කන්න ඕනේ. එහෙමයි සාමි. ඒකට කර්ණමුණ්ඩ කියලා පේතවතුම විස්තරේ තියෙන්නේ. මෙයා මරණින් මත්තේ ප්‍රේතියක් වෙනවා. ප්‍රේතියක් වෙලා මොකද වෙන්නේ මේ දිව්‍ය රූපයක් ලැබෙනවා. හැබැයි මොකද වෙන්නේ හැමදාම රාත්‍රියට අර කන් කැරකෙවිච්ච අර බැල්ලියක් වෙලා බැල්ලි පෙන්නන්න කිය කන්න ඕනේ කියලා. එහෙමයි සාමි. මේ බැල්ලියක් වෙලා කනවා. හැමදාම ඇට විතරක් ඉතුරු වෙන්නේ කනවා. ආය ශරීරේ කර්මානුරූප හැදෙනවා. ආය කනවා. ආය කනවා. දැන් අර ඒ විදිහට බුරු කීක යන ලෝකෙට එක එකතුනොත් එතෙන්ටම තමයි යන්න වෙන්නේ. එහෙමයි සාමි. ඒකෙන් වැළකුණොත් තමයි යාට නිදහසක් වෙන්නේ සපවත් ජීවිතයක් කරා යන්නේ. ඒ කරන්න අමාරුයි. බුදුරජාණන් දේශනා කරේ මොකද්ද? ඒ නිසා මේ ලෝකේ අනික්කට මේ බොරු කියන ලෝකයක් තියෙනවා. හැබැයි මම නම් බොරු කියන කෙනෙක් වෙන්නේ නැහැ කියලා හිතක් උපදව ගන්න කිව්වා. ඒ බොරු කියන්නේ නැති ජීවිතයට ආශා කරන්න කිව්වා. කැමැත්ත ඇති කර ගන්න කිව්වා. අද කාලේ බොහෝ දෙනෙක් ගත්තට එහෙම දැන් බෞද්ධය කියා ගන්න ගොඩක් දෙනෙක් ගත්තත් දැන් ඇහුවොත් කියයි බොරු කියන එක හොඳයිද? නෑ නරකයි. පින්ද පවුද? පව් කියලා කියයි. හැබැයි අවංක ආසාවක් හිතේ උපද්දවගෙන නෑ මම බොරු කියන්නේ නැති කෙනෙක් වෙන්න ඕනේ නෑ කියලා. ආස කරන්නේ. දැන් මිනිස්සු ආස කරන්නේ සල්ලි භාගෙට නේ. නැති වුණාට ආස කරනවානේ. වාහන ගන්න ආස කරනවානේ. ඒ වගේ මේ සුන්දර වූ ලස්සන වූ මේ බොරු කියන්නේ නෑ කියන සත්‍යයට ආස කරන්නේ නෑ. ඒක ලබා ගන්න කැමති කියලා හිතන්නේ නෑ. බුදුරජාණන් ඉස්සෙල්ලාම කරන් කියේ මොකද්ද? ඒ නිසා මේ ලෝකේ බොරු කියන දෙවේ ඉන්නවා. හැබැයි මම නම් බොරු කියන කෙනෙක් වෙන්නේ නෑ කියලා හිත පුදව ගන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. කුසලයේ පිණිස හිතක් ඉපදවීමත්
මහත්ඵලයි කියලායි භාග්‍යතුන් වහන්සේ බොහෝ උපකාරයි කියලායි භාග්‍යතුන් වහන්සේ වදාළේ. ওই කාරණේදී ස්වාමීන් වහන්සේ ඒ වගේම සල්ලේක සූත්‍රයේ ස්වාමීන් වහන්සේ කියපු කාරණාවම බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට වදාලා මේ බොරු කිය සසරට යන කෙනාට පිරිනිවන් පාන්න තමයි බොරු කීමෙන් වැළකීම කියලා එකක් තියෙන්නේ. එහෙම නැත්නම් සත්‍යවාදී වීම, සත්‍ය කතා කිරීම කියලා එකක් තියෙන්නේ. නමුත් ස්වාමීන් වහන්සේ මේ සාමාන්‍ය සමාජ රටාව ගත්තාම කිසිම උපකාරයක්, ලේසියෙන් උපකාරයක් නැහැ ස්වාමීන් වහන්සේ මේ බොරු කීමෙන් වැළකීම පිණිස. දැන් අපි ගත්තොත් මෙහෙම ධර්ම සාකච්ඡාවකදී වගේ මේ ආදීනව අහනව ඇරෙන්න සාමාන්‍ය සමාජ කෙනෙක්ගෙන් උපදෙස් ගන්න ගියොත් එහෙම මේ වගේ ජීවත් වෙනකොට අපි මේ වගේ තැනකදී මොන වගේ කටයුත්තද කරන්න ඕනේ කියලා මේ බොරු කියන අවස්ථාවකට මේ අනේ ඔය මොකද්ද කියලා දාන එකනේ තියෙන්නේ කියලා තමයි ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් කියන්නේ. මොකද මේක මේ දැනෙන්නේ හරි සැහැල්ලුයිනේ, වචනයක් යනවා විතරනේ. වචනයක් යනවා විතරයි. දැන් අද කාලේ ගත්තාම ඒකෙන් වළකින්න ලේසියෙන් උපකාරයක් නැහැ. බුද්ධ කාලේ වගේ බලපුවම ප්‍රේතවත්තු කියවනකොට අපි මේ දැකලා තියෙනවා මේ බුද්ධ කාලේ පෙරේතයාටත් තිබිලා තියෙනවා. අද කාලේ සාමාන්‍ය මනුස්සයාට මේ සාමාන්‍ය මනුස්සයා තුල තියෙනවට වඩා හොඳ ගුණයක්. දැන් නාරද මහතෙරුන් වහන්සේට ස්වාමීන් වහන්සේ එක් අවස්ථාවක හම්බ වෙනවා මේ එක්තරා පෙරේතෙක්. ඒ පෙරේතයාගේ ස්වභාවය කියනවා මේ ඔළුව කොටස, හිස කොටස සම්පූර්ණයෙන් ඌරෙක්ගේ වගේ කියනවා. කඳ කොටස මනුස්ස ශරීරයකට සමාන ශරීරය. ওই කඳ කොටස රත්තරන් පාටින් බබලනවා කියනවා සන්නස. ඊළඟට ඔළුව කොටස ඌරු කට, ඊළඟට ගඳ ගහනවා, පණුව වෑහෙනවා. එතකොට නාරද මහතෙරුන් වහන්සේ අහනවා මේ මොකෝ මේ ඔහෙට ඌරු කටක් හම්බෙලා? එතකොට කියනවා අනේ ස්වාමීනි ඌරු කටක් හම්බ වෙන දෙයක් මං කරගත්තා. මනුෂ්‍ය ජීවිතය ගත කරනකොට මම මේ කටින් බොරු කියලා අනිකුත් කටින් වචනෙන් කෙරෙන්න ඕන අකුසල් කරලා මං පව් පුරව ගත්තා. ඒ හින්දා ඌරු කටක් මට උරුම වුණා. එතකොට මහතෙරුන් වහන්සේ අහනවා ඉතින් ඔහෙගේ ඇඟ නම් හැබැයි රත්තරන් පාටයි. කිව්වා ස්වාමීනි මම මනුස්ස ජීවිතය ගත කරනකොට බඹසර රැක්කා. එනිසා ඒකට අනුරූප විදිහට මට කය ලැබුණා. ඒකල මේ පෙරේතයා කියනවා ස්වාමීනි දැන් ඔබ වහන්සේ මාව දැක්කනේ. දැන් ඔබ වහන්සේ මනුස්ස ලෝකෙට ගිහින් කියන්න මේ කටින් බොරු කේලම් ආදී කියලා අකුසල් නම් කරගන්න එපා. ඌරු කටක් තියෙන කෙනෙක් වෙන්න එපා. ආන්න ඒවා කරගෙන ඌරු කටක් උරුම කරගෙන දුක් විඳිනවා කෙනෙක් කියලා. නේද සාන්නස? දැන් සාමාන්‍ය සමාජය තුල සාන්නස ලේසියෙන් මේක මෙහෙම අහන්න ලැබෙන්නේ නැහැ සාන්නස. ස්වාමීන් වහන්සේ දැන් අර ඒ නාරද ස්වාමීන් වහන්සේට ඒ ප්‍රේතෙක් මුණ ගැහුණා වගේ තවත් අවස්ථාවල් වල මේ සත්‍ය වචන කතා කිරීම නිසාම ලැබිච්ච යහපත සැපේ ගැනත් දෙවියන් අතරදී දෙවියන් මුණ ගැහිලා තිනවා මොග්ගල්ලාන රහතන් වහන්සේට. එතකොට දැන් එක් අවස්ථාවක මොග්ගල්ලාන රහතන් වහන්සේ දිව්‍ය ලෝක චාරිකාවේ වඩින වෙලාවේ ආශ්චර්යයෙන් බබලන එක දේවතාවියක් ඉන්න එක දිව්‍ය විමානයක් ළඟට වැඩම කරලා ඒ දේවතාවියගෙන් ඇහුවා පින්වත් දේවතාවිය ඔබ කුමන මොන වගේ පිනක් කරලාද මේ මේසා ආනුභාව සම්පන්න ජීවිතයක් ලබාගෙන ඉන්නේ. එතකොට අර දේවතාවිය කියන්න කැමති වුණේ නැහැ. අදිමදි කළා. මොග්ගල්ලාන රහතන් වහන්සේ ආයෙත් ඇහුවා ඔබ මොකද්ද කරපු පින? එතකොට කියනවා ස්වාමීනි මම කලින් ජීවිතේ මනුස්ස ලෝකේ හිටියේ මට විශේෂයෙන් නම් ලොකුවට පින්කම් කරගන්න හම්බුන්නේ නැහැ. මට දාන දෙන්න අවස්ථාවක් හම්බෙලා නැහැ. මට වෙන පින්කම් කරගන්න අවස්ථාවක් හම්බෙලා නැහැ. හැබැයි මම එක දෙයක් කළා. මම සත්‍ය වචනේම කතා කළා. යමක් ඇත්තද ඒකම කිව්වා. යමක් වටිනවද වටිනවා කියලා කිව්වා. වටින්නේ නැති දේ වටින්නේ නැහැ කියලා කිව්වා. මම දන්නා දේ දන්නවා කියලා කිව්වා. නොදන්නා දේ නොදන්නවා කියලා කිව්වා. හැම වෙලෙම ඇත්තෙන් ඇත්ත ගලපලා කතා කළා. ඉතින් මේ දේවතාවිය කියනවා ස්වාමීනි මේ තමයි මම කරපු එකම පින. එකම දේ. ඒකෙන් තමයි මම මේ වගේ දිව්‍ය ජීවිතයක් ලබා ගත්තේ කියලා. එතකොට පින්වත් ස්වාමීන් වහන්සේ මොග්ගල්ලාන රහතන් වහන්සේ තමයි මනුස්ස ලෝකෙට ඇවිල්ලා මේ විස්තරේ කියා දුන්නේ. අර ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේ මේ සාමාන්‍ය ලෝකේ සමාජයේ
මේ බොරු කියන එකකින් මෙහෙම ආදීනව තියෙනවා. ඊට පස්සේ බොරු නොකියා සත්‍ය වචනය කතා කළොත් මෙහෙම ආනිසංස ලැබෙනවා කියන කාරණය අහන්න හම්බෙන එකක් නෙවෙයි. එතකොට ඒ නිසාම මොකද වෙන්නේ? මේ මිනිස්සු අතර කිසිම තැකීමක් නැහැ, බයක් නැහැ. මේ ඕනෙම වෙලාවක ලැහැත්ති බොරුවක් කියලා දාන්න. අර මුලින්ම ස්වාමීන් වහන්සේලා මතක් කළා වගේ මේ ලොකුම බොරුව කියලා එක්කුත් තියෙනවනේ. එතකොට හැමෝම දන්නවා. ඊට පස්සේ ලොකුම බොරුව කියලා ඒකට තෝරලා තෑග්ගකුත් දෙනවා. ඒ කියන්නේ මේ බොරු කියන එක ඒ තරම්ම සමාජයේ ලාමක මට්ටමට වැටලා තියෙන්නේ. එහෙමයි. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ නමක් තමයි ලෝකෙ පහළ වෙලා මේ සත්‍ය වචන කතා කිරීම ගැන කියා දෙන්නේ හැම වෙලෙම. ඒ බුදුරජාණන් වහන්සේම තමයි සත්‍ය වචනය කතා කිරීමේ මෙලොව පරලොව ලැබෙන යහපත. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ මේ බොරු කියන කෙනා මරණින් මතේ දුගතියට යන්නේ. ආපහු පෙරලා මනුස්ස ලෝකෙට ආවොත් එහෙම බොරු කියපු එකේ විපාකේ තමයි කියනවා. කොච්චර ඇත්ත කිව්වත් එයා කියන එක අනිත් අය පිළිගන්න ලැහැත්ති නෑ කියනවා. එතකොට සත්‍ය වචන කතා කරන කෙනා සුගතිය තමයි යන්නේ. ආපහු මනුස්ස ලෝකෙට ඇවිල්ලා කියන්නේ යමක්ද හැමෝම කන් යොමු කරගෙන අහගෙන ඉන්නවයි කියනවා. ආනිසංස. එතකොට දැන් සමහර විට අපිට දැන් වර්තමාන ලෝකෙම සමහර දේවල් අහන්න දකින්න තියෙනවනේ. සමහරලාට අම්මා තාත්තා කියනවා අපි කියන වචනේ මේ අපේ ළමයි අහන්නේ නෑනේ. වැඩිහිටියෝ කියනවා අපි කියන වචනේ මේ දරු ළමයි අහන්නේ නෑනේ කියලා කියනවා. සමහරලාට දන්නේ නෑ මේක මේ සසරේ දෝෂයක් තියෙන්නේ. සමහර වෙලාවට වෙන්න පුළුවන් අතීතේ බොරු කියලා ඒකේ විපාකේ තමයි මේ ලැබිලා තියෙන්නේ. එතකොට ඒ වගේම තමයි තව සමහර කෙනෙක් කැමති තමන් කියන වචනේ අනිත් හැමෝම පිළිගන්නවා නම් නමුත් ඒ කොච්චර උත්සාහ ගත්තත් පිළිගන්නේ නැහැ. දැන් අර මේ මට කියනකොට මතක් වුණේ ස්වාමීන් වහන්සේ මේ ලක්කන සූත්‍රයේ තියෙන හරිය ලස්සන කතාවක්. ඒ කතාවක් කියලා කියන සිද්ධිය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තථාගතයන් වහන්සේ පෙර ජීවිත ගත කරනකොට බොරු කීමෙන් වැළකුණා කියලා. මුසාවාදම් පහය මුසාවාදා පටිවිරුතෝ හොති. කියන්නේ ඒක දුරු කළා ඒකෙන් වැළකී වාසය කරා කියලා. ඒ කියන්නේ සත්‍යවාදී ඇත්ත කතා කරා කියලා. සත්‍ය සන්දි සත්‍යයෙන් සත්‍ය ගැලපුවා කියලා. තේතෝ ස්ථීර පිහිටි වචන කතා කරා කියලා. ලෝකේ ගැටලුවට අර්බුදයට මුහුණ දෙන විදිහට වචන පාවිච්චි කරේ නැහැ කියනවා. ඒතර මේක බොහෝකට පුරුදු කරා කියනවා. ඒ සත්‍ය කියන්නේ. ඒක පුරුදු කිරීම නිසා ඒක හේතුවෙන් කියනවා. ඒක හේතුවෙන් මේ මරණින් මත්තේ සුගතිය උපන්න කියනවා. දිව්‍ය ලෝකේ උපන් කාලේ ඒ දිව්‍ය මේ අනික් දෙවියන් අභිභව කාරණා 10කින් බැවුණා කියනවා. දිව්‍ය රූප, ශබ්ද, ගන්ධ, රස, පහස ඉවෙන් දිව්‍ය අධිපතිභාවයේ සැපේ මේ ආදී කරුණු වලින්. මේ දෙවියන් අභිභව බැබළුණා කියන අර බොරු කීමෙන් වැළකීම කියන කාරණේ සත්‍ය කතා කිරීම කියන කාරණේ පුරුදු කිරීම තුළ බහුල වශයෙන් මනුස්ස ලෝකේ ආපු කාලේ මහා පුරුෂ ලක්ෂණ දෙකක් ලැබුණා කියනවා. එක පුරුෂ ලක්ෂණය තමයි කියන මේ එක රෝම කූපයක එක රෝමයේ ගානේ තියෙන. අනෙක් තමයි ඌර රෝම ධාතුව කියනවා. එතකොට මේ පුණ්‍ය විපාකය කියලා කියනවා මේ දෙවි මිනිසුන් බුදුරජාණන් වහන්සේ කියන දේ සැක කරන්නේ නැහැ කියනවා. පිළිගන්නවා. කවුද බුදුරේ මොනවහල ඕන තැන බොහෝ තැන්වල දකින්න පුළුවන් සාහනංශ කවුද මේ දේශනාව කරේ? කවුද මේ කිව්වේ? තථාගතයන් වහන්සේ. තථාගතයන් වහන්සේ පිළිගන්නවා. ඒ කියන්නේ දීර්ඝ කාලයක් සත්‍ය කතා කිරීමේ පුණ්‍ය මහිමයි. බොරු කියන කෙනාට ඒක නෑ. දැන් අද කාලේ සාමාන්‍ය ජීවිත ගත්ත ස්වාමීන් වහන්සේ කෙනෙක් බොරුවක් කියනවා එක පාරක් බොරුවක් කියනවා. ඊට පස්සේ විශ්වාසය බිඳිනවා. ඊට පස්සේ එයාගෙන යන්නේ මෙයා බොරුකාරයා කියලා. එයා ඊට පස්සේ සත්‍ය කීවත් ඇත්ත කීවත් පිළිගන්න කැමති නෑ. හිත නැමෙන්නේ ඇයි? සැකයි. නේ? එතකොට ඒ හේතුව මේ ඒක තමයි අර බොරු කීමේ විපාකයයි සත්‍ය වචන කිරීමේ විපාකය අතර වෙනස. සත්‍ය කියනවා නම් එයා විශ්වාස කර යුතු වචන ඇති කෙනෙක් වෙනවා. බොරු කියන එක වෙන්නේ. ඉතින් මේ ලෝකෙට ඔක තේරෙන්නේ නැහැ සවන්නා. ප්‍රඥාව හීන නිසා අර වටිනා කියන සත්‍ය වචන කතා කරනවා කියන ඒ වටිනාදී මේක වටිනවා කියලා තේරුම් ගන්න ඕන නැහැ. අර බොරුව කියන ලාමක දේ තමයි මහා ලොකුට පේන මේක වටිනවා කියලා. ඉතින් මොකද වෙන්නේ අර තමන් වටිනවා කියලා හිතන අර නොවටිනා දේ ලං කර ගන්නවා. එහෙමයි සර්. වටින්නේ නැහැ කියලා මේ සත්‍ය මෙහෙම හැමදාම කරලා හරි ගියේ කාටද? මේ සත්‍ය ඇත්ත කතා කරලා කාටද හරි ගියේ? ඔය වගේ අදහස් කළා අර වටිනා කියන සත්‍ය තමයි බැහැර කරන්නේ. එතකොට යාගේ ජීවිතය ඉතුරු වෙන වටිනා දෙයක්. එහෙමයි සර්. සත්‍යයේ ප්‍රතිමූර්තිය අපගේ ශාස්ත්‍රුන් වහන්සේ භාග්‍යවත් අරහත්
ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ සත්‍යවාදී බවට සාක්ෂිය උන්වහන්සේගේ ශ්‍රී ශරීරයේ නේද ස්වාමීන් වහන්සේ මේ ඌර්ණ රෝම ධාතුවේ පිහිටියා නේද ස්වාමීන් වහන්සේ. එතකොට ඒ නිසාම භාග්‍යතුන් වහන්සේට මේ ලෝකේ සත්‍ය කියලා භාග්‍යතුන් වහන්සේට හඳුන්වන සත්‍ය නාම. සත්‍ය නම් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණෝය. ඒතර මේ ලෝකයේ මිනිස්සු සාමාන්‍ය ජනයා බොරු කියන්න පුළුවන් බොරු කීමෙන් ලාමක සතුටක්. ඇත්තෙම ස්වාමීන් වහන්සේ අර කාරණේ විස්තර කරනකොට මට මතක් වුණේ දැන් ඇත්තෙම මේ අවුරුදු උත්සවවල වල ආදී ස්වාමීන් වහන්සේ ලොකුම බොරුව තෝරනවා කියලා මේ මහා තරගයක් තියෙනවනේ. එතකොට ওই ලොකු බොරුම තේරීමේ තරගයේදී හැමෝම ඉතින් අහගෙන ඉන්න අය දන්නවා මේ බොරුවක් කියන්නේ කියලා. ඒකෙන් කවුරු රැවටෙන්නේ නැහැ. නමුත් ඉතින් මිනිස්සුන්ට සතුට වෙන්න වෙන දේවල් නැහැ වගේ. ඒ වගේ ලාමක බොරුවකින් සතුට වෙන මට්ටමට මිනිස්සු ඇවිල්ලා මේ මෙච්චර ලෝකේ තියෙනවා ගුණධර්ම තමන්ගේ ජීවිත තුළ උපදවගෙන සතුට වෙන්න. ජීවිතේ තියෙනවා යහපත උපදවගෙන සතුට වෙන්න. ජීවිතේ තියෙනවා පින් කරන්න අවකාශ පින් කරලා සතුට වෙන්න. එහෙම එකේ සතුට වෙන්න මොකුත් නැති හිඟන්නු වගේ බොරුවකින් සතුට වෙන්න මහන්සි ගන්නව නේද ස්වාමීන් වහන්සේ. ඇත්තෙම ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ කාරණා අහනකොට නුවණ තියෙන කෙනෙකුට ආස හිතෙන්න පුළුවන් අනේ ඇත්තෙන් මමත් බොරු කියන එකෙන් ඇත්තටම වලකින් නැත්නම් මට මේ බොරු කියන එක දැන් සමහරුන්ට තියෙනවනේ ස්වාමීන් වහන්සේ මේ බොරු කීම කියන එකම පුරුදු වෙලා ඇතැම්මු සාමාන්‍යයෙන් කියනවා මට නිකන් බොරු කියනව නෙවෙයි කියවෙනවා කියලා කියන්නේ. කියන්නේ බොරුවක් කියනවා දන්නෙත් නෑ. ඒ තරමටම මේ අර කටේ තියෙන පාලනය සම්පූර්ණයෙන් නැතුව ගිහිල්ලා එහෙම අයත් ඉන්නවා. දැන් ඒ බඳු අය ආස කරනවා අනේ ඉතින් මං බොරු නොකිය ඉන්නවා නම් එහෙම බොරු කියන්නේ නැති ජීවිතයක් මට තියෙනවා නම් හොඳයි කියලා. ස්වාමීන් වහන්සේ ඒ අය උදෙසා කරුණාවෙන් යමක් කියනවා නම් ස්වාමීන් වහන්සේ දැන් අර සමාජයේ එහෙම කතාවකුත් තියෙනවා නේද? කට වට කර වැට බඳින්න බෑ කියලා. නමුත් හැබෑවටම උවමනාව ඇති කරගත්තොත් බොරුවෙන් වළකින්න ඕනේ, සත්‍ය වචන කතා කරන්න ඕනේ කියලා. ඒක නිකන් අර ආවට ගියාට ඇති කරගන්න කැමැත්තක් විතරක් නොවිය යුතුයි. හැබෑවටම උවමනාවක් ඇති කරගන්න ඕනි. මම බොරු කියන එකෙන් වළකින්න ඕනි. එතකොට හැබෑවටම උවමනාවක් ඇති කරගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ බොරු කීමෙන් වැළකීම කියන සිල්පදයකුත් දේශනා කළා. ඒ නිසා මේ සිල්පදේ නිකම් මම කියන්නම් වාලේ උදේ හවස කී ඉඳලා විතරක් හරියන්නේ නැහැ. මම මේක රකින්නත් ඕනේ කියන හැබෑම අදහස ඇති කරගත්තොත් ආන් ඒ කෙනාට අවස්ථාව තියෙනවා. එතකොට ඒ අදහසේ පිහිටලා හැබැයි ස්ථීරව වීරියෙන් කටයුතු කරන්න ඕනේ. මොකද නිකම්ම කැමති වෙච්ච පමණින්ම ලැබෙන දේවලුත් ලෝකේ නැහෙනි නේද? එතකොට මේ කැමැත්ත මත පිහිටා උත්සාහ ගන්න ඕනේ. එතකොට මේ උත්සාහ ගනිද්දී යම් විදිහකින් Tamanට තේරුණොත් බොරුවක් කියවුණාය කියලා ධර්මයේ ඒකටත් විසඳුමක් තියෙනවා. ආපහු සිල්පදේ සමාදන් වෙලා ආපහු උත්සාහ ගන්න එක. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ මේ ආය බොරු කී සිල් ගන්න පුළුවන් කියලා. ඒක අවංක අදහසකින් තමයි මේ බොරු කියන වලකින එක සිල්පද තුල සමාදන් වෙලා කළ යුත්තේ. එතකොට ඒ විදිහට සිල්පද සමාදන් වෙලා මේ බොරු කියන එකෙන් වැළකුණොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ මේ ඒ කෙනාගේ ජීවිතේට පුණ්‍ය ගංගාවක් තමයි ගලාගෙන ඉන්නේ. බොරු කීමෙන් වැළකීම කියන එකම සිල්පදේ. දැන් සිල්පද පහම ආරක්ෂා කරොත් පුණ්‍ය ගංගා පහක්. කියලානේ බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට අමුතුවෙන් ලොකු මහන්සියක් නැතුව පින් ගඟක් ගලාගෙන එනවා මේ එකම වචනයක් නොකීමෙන්. අසත්‍ය. එතකොට මේ බොරුවෙන් වළකින්න හැබෑවටම කැමැත්ත ඇති කරගෙන උත්සාහ ගන්න ඕනේ. එතකොට ජීවිතේ අන්තිම කාලේ වුණත් කෙනෙකුට හිතලා සතුටු වෙන්න පුළුවන් මම ජීවිතේ මෙච්චර කාලයක් බොරු කියලා නෑනේ. සත්‍ය වචනමනේ කතා කරලා තියෙන්නේ කියලා. ඒ විදිහට මේ සත්‍යයට කෙනෙක් කැමති වෙලා සත්‍යම කැමැත්තෙන් හිටියොත් ආන් ඒ කෙනාම තමයි යම් දවසක සුදුසෙක් වෙන්නේ ලෝකේ තියෙන පරම සත්‍ය චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන්න. පින්න ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ කාර්යය මත කියනකොට මට මතක් වුණේ ස්වාමීන් වහන්සේ ඒ බොරු කියන්නේ නැතුව ඉන්න අවංක ආසාවක් කෙනෙකු හිතේ ඇති වෙන්න ඕන. එතකොට තමයි යාට ඒක මේ ඒ තමන් ප්‍රාර්ථනා කරපු ඒ අවංක ආසාව ඉෂ්ට කරගන්න අවස්ථාව ලැබෙන්නේ.
දැන් අර බොරු අර ස්වාමීන් වහන්සේ මතක් කීවේ අර කට්ටිය කියනවා කියලා මේ බොරුනේ කියවෙනවා කියලා. එහෙමයි සාස. නේ? ඒ කියන්නේ එච්චරකට ඒක පුරුදු වෙලා. සසරේ එනකම් බොරු කියලා ඒක පුරුද්දක් වෙලා. දැන් සාමාන්‍ය ජීවිත සමහර දේවල් පුරුදු කරාට පස්සේ සාමාන්‍ය පටන් ගන්නකොට අමාරුයි. කාලයක් යනකොට නිකන් ඇස් පියාගෙන හරියට කරනවා. එහෙමයි. නේ? ඒ කියන්නේ එච්චර පුරුදු වෙලා මේ සංසාර ගමනේ බොරු කියන්න පුරුදු වෙලා අවස්ථාව ආපු ගමන් මොකද වෙලා තියෙන්නේ? බොරු කියනවා. ඒක දන්නේ මේ හිත ඇතුලේ වැඩ කරන එකක් කියලා. හිත ඇතුලේ වැඩ කරනවා. එහෙමයි සාස. ඒ විදිහට හිත සකස් වෙලා. ඉතින් අර ස්වාමීන් වහන්සේ මතක් කරා වගේ කරන්න ඕනේ අර බොරු කියන්නේ නැතුව ඉන්න අවංක ආසාවක් ඇති කරගෙන සත්‍ය කතා කරන්න මහන්සි ගන්න. පටන් ගන්නකොට ඒක අමාරුයි. හැබැයි ආ හිත පිහිට වගේ නුවණින් උත්සාහයෙන් වීරියෙන් කටයුතු කරොත් එයාට කාලයක් යනකොට තමන්ගෙන්ම කියන්න පුළුවන්. ඇත්ත නිකම්ම කියනවා කියලා. එහෙමයි. ඒ කියන්නේ බොරු කියනවා. ඒකට ඒක ලස්සන නැද්ද? මම මොන අවස්ථාවක් මගේ මුවෙන් පිට වෙන්නේ සත්‍ය වචනයක් නෙවෙයි. සත්‍ය වචනයක් නෙවෙයි මගේ මුවෙන් පිට වෙන්නේ කියලා කෙනෙකුට හිතලා හතුරු වෙන්න පුළුවන් නම් කොයිතරම්ද යන්නේ. බොරු කියනවා කියලා අර ඒකෙන් අර ආශ්‍රාදයෙන් ඒක සතුට වෙන එකන්නේ පුරුදු වෙලා තියෙන්නේ. ඒකට ඇල්ල අර කාලය තිස්සේ පුරුදු කරලා ඒක දැන් නිකන් ඔටෝ කියවෙනවා. ඒක අවංක උත්සාහය අවංකව හිතේ ආසාවක් ඇති කරන කැමැත්තක් ඇති කරගෙන ඒ වුණෙන් උත්සාහය නුවණින් වීරියෙන් කටයුතු කරන එකයි තියෙන්නේ. දැන් සාමාන්‍ය ලෝකේ බලන්න සානහස එක රුපියලක් හම්බ කරගන්න ආසාවෙන් දිවාරය මහන්සිලා කටයුතු කරන මිනිස්සුනේ. අවශ්‍ය බලන්නේ නැතුව එක රුපියලක් වැඩිපුර හම්බ කරගන්න මහන්සි කරන. ඒ කැමැත්ත නිසා. ඒකට අවංක ආසාවක් තියෙනවා. ඒ රුපියල් දෙක හම්බ කරගන්න. ඒ වගේ බොරු කියන්නේ නැතුව සත්‍ය කියන දේ තමන්ගේ ජීවිතේට සම්බන්ධ කරගන්න අවංක ආසාවක් ඇති කරගන්න. අර සල්ලේක සූත්‍රයේ බුදුරජාණන් මේ කාරණයම ඉස්මතු කරන්නේ මේ ලෝකේ බොරු කියන දෙවි ඉන්නවා. මන්නම් බොරු කියන කෙනෙක් වෙන්නේ නැහැ. එහෙමයි. කියලා. එහෙමයි සාස. දැන් දඬුවම් ලබන්න බය වෙන හොරෙක් වගේ කෙනෙක් බය වෙනවා නම් මේ බොරු කිව්වොත් එහෙම මේකේ විපාකේ හරි දරුණුයි. ඒ නිසා මම බොරු කීමෙන් වළකින්න ඕන කියලා. ඔන්න එයාට හොඳ උපක්‍රමයක් නේද ස්වාමීන් වහන්සේ. දැන් ඒක ඇත්තටම ශ්‍රද්ධාව තුල තියෙන එකක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුල පිළිටලා කෙනෙක් ආදීනව දැන් අද ස්වාමීන් වහන්සේලා මේ පිරිසඳරදී කියලා දුන්නානේ ආදීනව. බොරු කීම නිසා ඇතිවෙච්ච ආදීනව සිහි කරලා නිකන් දඬුවමට බය වෙන හොරෙක් වගේ කෙනෙක් බය ඇති කරගන්නවා නම් බොරු කියන කෙනාට තියෙන්නේ මේ වගේ විපත්ති. ඉතින් මම මොකටද මගේ ජීවිතේ මෙහෙම නැස්පැත්තියකට පමුණුවා ගන්නේ? මම ඒ නිසා රැකෙන්න ඕන. ඔන්න එක ක්‍රමයක්. ඊළඟ එක තමයි ස්වාමීන් වහන්සේ සිහිපත් කරා වගේ අපිට තව සිහි කරන්න පුළුවන් හරියට මේ මහා වස්තුවකට ආසා කරන කෙනෙක් වගේ බොරු නොකියා ඉඳීමේ ආනිසංස සිහි කරන්න ඕන. බොරු නොකියන අයට සැප ලැබෙනවා. දැන් ධම්මපදයේ තියෙනවා ගාථාවක් සච්ඡම් බණේන කුජ්ජේයං දජ්ජා අපස්මින් යාචිතෝ ඒතේහි තීහිඨානේහි සත්තා ගච්ඡanti සුග්ගති. සච්ඡම් බණේ සත්‍ය කතා කිරීම කියන එකම එක කරුණත් න කුජ්ජේයං ක්‍රෝධ නොකිරීම කියන එකම එක කරුණත් දජ්ජා අපස්මින් යාචිතෝ ඉල්ලගෙන එන කෙනෙකුට තියෙන ටිකකින් යමක් දෙනවාය කියන එකම එක කරුණත් කියන මේ කාරණා තුන ඒතේහි තීහිඨානේහි ඔය තැන් තුන මුල් කරගෙනත් සත්තා ගච්ඡanti සුග්ගති. සත්‍ය සුගතිය යනවා. ඒ නිසා පින්වතුනි හොඳට මතක තියාගන්න මේ කෙනෙකුට මේ කටක් මුල් කරගෙන බොරුවක් කියන්න නිකන් ඒක ඇඟට දැනෙන එකක් නෙවෙයි උහේ යනවා. හැබැයි මේ කටක් මුල් කරගෙන බොරු කියන්න හුරු වුණොත් එහෙම මේ අඟල් දෙකක් විතර තියෙන කට නිසා තමයි මුළු ජීවිතේම ඊට පස්සේ අනතුරේ වැටෙන්නේ නේද සන්නස්. හැබැයි ඒ වගේමයි මේ කටෙන් යම් කෙනෙකුට පුළුවන් නම් සත්‍යම කතා කරන්න ස්වාමීන් වහන්සේ කිව්වා වගේ එයාට ඒකේ කෙලවර ගැන අපිට කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මේ පරම සත්‍ය අවබෝධයෙන් එයා නිදහස් වෙනවා කියන එක නේ. දැන් සත්‍ය තුල දැන් රහතන් වහන්සේලා ගත්තොත් ස්වාමීන් වහන්සේ ජීවිත කාලෙම බොරු කීමෙන් වැළකීලා වාසය කළා නේද ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ දැන් රහතන් වහන්සේලා ගැන විශේෂ ගුණයක් සඳහන් වෙනවා නේ ස්වාමීන් වහන්සේ. කිසිම හේතුවක් මත රහතන් වහන්සේ නමක් අතින් අසත්‍ය වචනයක් පිට වෙනවා කියන එක අබහුවයයි.
ඒක ලෝකේ සිද්ධ වෙන්නේ නැති කාරණයක්. එතකොට බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධය නේ සසර දුකින් නිදහස් වීම කියලා වදාළේ. එතකොට මේ සසර දුකින් නිදහස් වීම කරා යන මාර්ගයේ බුදුරජාණන් වහන්සේ සිල්පද පැනෙවුවා. එතකොට ගිහි උපාසක උපාසිකාවන්ට සිල්පද තියෙනවා. ඒ සිල්පදවල පංචශීලෙන් එකක් බොරුවෙන් වළකින එක. ඒ වගේම භික්ෂුන් වහන්සේලාට සිල්පද පැනෙවුවා. එතකොට බොරුවෙන් වළකින එක ගැන සිල්පද පැනෙවුවා. දැන් මේ සිල්පද අතර බුදුරජාණන් වහන්සේ එක සිල්පදයක් පනවා වදාලා තමන් ළඟ නැති මාර්ගඵල ධාන විමෝක්ෂ ගැන අනිත් අයව රවට්ටන අදහසින් කිව්වොත් එහෙම ඒ භික්ෂුවගේ භික්ෂුභාවය පවා අහිමි වෙලා යනවා කියලා. එතකොට ඒ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ මේ බොරුවෙන් වළකීම කියන සිල්පදේ පැනෙව්වේ. එතකොට ගිහි පැවිදි ભેදයකින් තොරව, ගිහි පැවිදි වෙනසකින් තොරව බොරු කියන එකෙන් වළකින්න ඕනි. එතකොට මේ බොරුවෙන් වැළකීම මත පිහිටලා සත්‍ය අවබෝධය කරන්න මහන්සි ගන්නවා නම් ඒ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන තියෙන මාර්ගය. එහෙම නැතුව බොරුවත් එක්කම ජීවත් වෙවි බොරුම කිය නිකම්ම අපි වචනයකට විතරක් කිව්වට අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා නැත්නම් අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කර සසරින් මිදේවා කියලා ඒක ලෝකෙ සිද්ධ වෙන මාර්ගය නෙවෙයි. බුදුරජාණන් වහන්සේ සිද්ධ වෙන පිළිවෙල වදාලා. ඒ සිද්ධ වෙන පිළිවෙල තමයි ඒකාන්ත වශයෙන් බොරුවෙන් වළකින්න ඕනි. ඒකාන්ත වශයෙන් ගිහි පින්නතුනුත් වළකින්න ඕනි, පැවිදි භික්ෂුන් වහන්සේලාත් වළකින්න ඕනි. ඒකාන්ත වශයෙන් බොරුවෙන් වැළකීලා යම් දවසක ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අවස්ථාව ලැබෙනවද? ආන්ගේ පරම සත්‍ය අවබෝධය කරා යනතුරුම බොරුවෙන් වැළකී ඉන්න ඕනි. එතන ඒ පරම සත්‍ය අවබෝධය කරා යන්න, පරම සත්‍ය මුණ ගැහෙන්න උපකාර වෙන ප්‍රධාන දෙයක් තමයි සත්‍ය. මොකද අපි සත්‍ය නම් හොයන්නේ, අපි සත්‍ය රකින්න බෑ. එතකොට ඒ රහතන් වහන්සේ තමයි ඒ සත්‍යයෙන් වෙන් වෙච්ච කිසිම හේතුවක් මත අභවයයි රහතන් වහන්සේ තුල බොරුවක් කියවෙන එක. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ඇත්තටම ස්වාමීන් වහන්සේ බොහොම ලස්සන කාරණාවක් ඉස්මතු කළේ. ඒ කියන්නේ සත්‍ය අවබෝධ කරගන්න කැමති නම් සත්‍ය රැක ගන්න ඕන. ඊළඟට සත්‍ය ලෝකයට දෙන්න ඕන. අපි ලෝකයට අසත්‍ය දීලා, ලෝකයට බොරුව දීලා අපි පරම සත්‍යයක් පතනවා නම් ඒක නිරර්ථකයි නේද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ මේ බොරුවත් එක්ක ඉඳලා සත්‍යයක් හොයනවා කියලා එකක් කරා යන්න හම්බෙන්නේ නැහැ ස්වාමීන්. දැන් අපගේ ශාස්ත්‍රුන් වහන්සේ සාරාසංඛ්‍ය කල්පලක්ෂ 4ක් අසංඛ්‍ය කල්පලක්ෂ අසංඛ්‍ය කල්ප 4කුත් තවත් කල්ප ලක්ෂයක් පෙරම් පිරෝගිය. ඔය පුරාවරුන් සත්‍යන හොයාගේ සත්‍ය පාරමිතාවක් තිබ්බා. සත්‍ය වෙනුවෙන් දිවි පෙදුවා. එහෙමයි සත්‍ය වෙනුවෙන් දිවි පෙදුවා. දැන් එක තැනක තියෙනවා ස්වාමීන් වහන්සේ මේ සුතසෝම ජාතකයේ විස්තරය. හරි ලස්සන. එතන බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේගේ සත්‍යයට තියෙන ගෞරවය ජීවිතය අතහැරියා. එතන තියෙනවා බෝසතාණන් වහන්සේ නාන්න යනවා. පැම්පහසෙන් යනකොට බ්‍රාහ්මණයෝ පිරිසක් ඇවිල්ලා ගාථා වගේක් කියන්න යනවා. එතකොට කියනවා බ්‍රාහ්මණවරුනි මාලිගාවට යන්න මම එන්නම්. ඒ ගාථා අහන්න මම එන්නම්, මම පැම්පහසල එන්නම් කියලා යන්නේ. පෝරිෂාද කියලා කෙනෙක් මේ හිටියා. පෝරිෂාද කියලා කියන්නේ අඟුලිමාල ස්වාමීන් වහන්සේ කලින් ජීවිතය. එතකොට පෝරිෂාද බාරයක් ඔප්පු කරන්න කියලා හිතාගෙන රජවරු එකතු මේ මරලා බාරයක් ඔප්පු කරන්න හැත්තිලා ඉඳියා. මේ සුතසෝම රජුරුවර පැම්පහසෙද්දී අල්ලගෙන යනවා. අල්ලගෙන යනකොට දැන් මරන්න ලැහැත්ති වෙන්නේ. ඒ කතාව විස්තරේ තියෙනවා. අන්තිමට මේ සුතසෝම රජුරුව මහබෝසතාණන් වහන්සේ අර පෝරිෂාදයට කියනවා මම මෙන්න මෙහෙම පොරොන්දුවක් වුණා. බණ අහනවා කියලා. මං ඉතින්ද කියලා එන්න මට ඒ සත්‍ය රකින්න දෙන්න. මම ආයෙත් ඔබ ගාවට එනවා කියලා. මම ආයෙත් ඔබ ගාවට එනවා කියලා. පිළිගන්න අන්තිමට මේ ඉස්සරම කියනකොටම පිළිගන්නේ. අන්තිමට සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ සුතසෝම රජුරු කලින් මෙයාගේ ගුරුවරයා. ගුරුවරයා කියලා කියන්නේ මේ දෙන්න යාළුවෝ. තක්ෂිලා ඉගෙන ගන්න ගියාට පස්සේ බෝසතාණන් වහන්සේ ඉක්මනට ඉගෙන ගන්නවා. බරස් බ්‍රහ්මදත්ත රජුරුන්ගේ පුතා. පෝරිෂාදුණි අන්තිම බ්‍රහ්මදත්ත රජුරු. එතකොට මේ සුතසෝම රජුරු ඒක මතක් කරලා දෙනවා. මම ඔබට ශිල්ප කියලා දුන්න ගුරුවරයෙක්. ඉතින් මගේ වචනේ විශ්වාස කළා මට මේ අවස්ථාව දෙන්න කියලා. අර සත්‍ය රකින්න. එහෙමයි.
ඊට පස්සේ සුත්තතෝම රජුරෝ මේ අතාරිනවා. පොරිසාද අතාරිනවා. එහෙනම් ගිහිල්ලා එන්න කියලා. ඒක සම්පූර්ණයෙන් අතාරිනවා. ඒ කියන්නේ ආයෙ එන්නේ නැති වෙයිද දන්නේ. බාරි ඔප්පු කරන්න කමන්නේ මමත් රජපෞල්නේ මගේ ලේ දීලා හරි මම බාරි ඔප්පු කරනවා කියලා හිත හදාගෙන ඉන්නවා. හැබැයි එතකොට ආයෙත් සුත්තතෝම රජුරෝ එනවා. එනකොට සේනාව අරගෙන ඉන්නේ නැහැ. තනියෙන් ඉන්නේ. දැන් සේනාව අරගෙන ගිහලා පොරිසාද අල්ලගෙන යන්න පුළුවන්. ඒකෙත් නැහැ. ඊට පස්සේ පොරිසාද අහනවා ඇයි ඔබ වහන්සේ මෙහිම ආවේ? ඇයි ඔබ වහන්සේ ආවේ කියලා මම දුන්න වචනේ සත්‍යයට කියලා. මම ඔබට වචනයක් කිව්වා මම එනවා කියලා. පොරොන්දුවක් වුණා මම එනවා කියලා. එනකොට එන්නේ තනියම කියලා පොරොන්දුවක් වුණා. ඒකයි මම ආවේ කියලා. ඒකෙන් දමන්නේ. එහෙමයි. දැන් ඒ වෙලාවේ මේ සුතසෝම රජුරෝ ජීවිතය අතහැරලා මේ සත්‍යය රකින්නේ වචනයට ගරු කළ තමයි එතෙන්ට ආවේ. ඒතකොට බලන්න සත්‍ය හොයාගෙන කල්ප කාලාන්තරයක් උන්වහන්සේ මේ ගමන ආවේ. උත්තරීතර අග්‍රඵලය ලැබුවා. බොරු හොයාගෙන ගියා නම් කවදාවත් ඒක කරා යන්න හම්බෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඉතින් අපිටත් ඒ සත්‍ය කරා යන්න නම් ඒ සත්‍ය හොයාගෙන මේ යන්න ඕන. සත්‍යයට ගරු කරලා සත්‍යයට ආශා කරලා සත්‍ය අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න කැමති වෙන්න ඕනේ. එතකොට තමයි අපිටත් මේ ආර්ය සත්‍ය කියන උත්තරීතර සත්‍ය කරා යන්න පුළුවන් සාමාන්‍යයෙන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ සදහම් පිළිසඳර ශ්‍රවණය කරපු පින්වතුන්ලාට යම් හිතක් උපදව ගන්නවා නම් අනේ අපි මේ බොරු කීමෙන් වළකින්න ඕන. අපිත් සත්‍යවාදී වෙන්න ඕන, සත්‍ය කතා කරන්න ඕන කියලා ඔන්න ඔබට හොඳ උපක්‍රමයක් ස්වාමීන් වහන්සේලා සිහිපත් කරපු කාරණා වලින් හැමතිස්සෙම හිතට මතක් කරන්න. අපි මේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියේ මේ ලෝකේ ඒ දීර්ඝ සසර ගමනක සත්‍යම ආරක්ෂා කරපු උතුම් මුනිවරයා. ඒ බුදුරජාන් වහන්සේ සරණ ගියපු මම සත්‍යම කතා කරන්න ඕන. ඊළඟට උතුම් රහතන් වහන්සේලා දිවිහිමියෙන් ජීවිතයේ තියෙන තාක් මේ බොරු කීමෙන් වැළකී වාසය කළා. අපිට ශ්‍රාවකයෝ විදිහට සංගරුවන සිහි කරන්න පුළුවන්. එහෙනම් මමත් බොරු කීමෙන් වැළකීලා වාසය කරන මොකද පින්වතුනි බොරු කීමෙන් වැළකීම තුලමයි ජීවිතයක ගුණ වැඩෙන්නේ. බොරු කියනවා නම් ඒ ජීවිතේ ගුණ වැඩෙන්නේම නැහැ. ඒක භාග්‍යතුන් වහන්සේ වදාලා අම්බලට්ටිකාවේදී රාහුල ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේ හමුවට අම්බලට්ටිකාවට වඩිනකොට රාහුල ස්වාමීන් වහන්සේ පාදෝවණය කරන්න භාග්‍යතුන් වහන්සේට පැන් එකක් සූදානම් කරලා තිබුණා. ඒතර බුදුරජාණන් වහන්සේ මේ පැන් බදුන අරගෙන තථාගතයන් වහන්සේගේ උතුම් සිරිපා දෝවණය කරගත්තා. එතකොට ඒකට පැන් භාජනයේ පිරී තිබුණු වතුර වලින් ටිකක් අඩු වුණා. බුදුරජාණන් වහන්සේ පැන් භාජනයේ පෙන්නලා අහනවා රාහුල මේ පැන් භාජනයේ වතුර වලට මොකක්ද උනේ? කිව්වා ස්වාමීනි අඩු වුණා. ආන් ඔය වගේමයි රාහුලය යමෙක් දැන බොරු කියනවා නම් එයාගේ ගුණධර්ම වඩන ජීවිතේ පිරිහෙනවා කිව්වා අඩු වෙනවා කිව්වා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා දැන් රාහුලේ ඔය වතුර ටික විසික් කරන්න කිව්වා. සම්පූර්ණයෙන් වතුර ටික විසික් කරා. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා රාහුලේ ඕන් ඔය වගේ කෙනෙක් දැන බොරු කියනවා නම් එයා තමන්ගේ ගුණධර්ම වඩන ජීවිතේ පැත්තකට වීසි කළා. එයා ගුණධර්ම වඩන ජීවිතේ විසික් කරපු කෙනෙක්. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අහනවා රාහුලේ දැන් ওই භාජනේ හිස් නේද? ආන් ඒ වගේමයි රාහුලය යම් කෙනෙක් දැන බොරු කියනවා නම් ඔය භාජනේ වගේ ඒ පුද්ගලයාගේ ජීවිතේ හිස්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාළ රාහුලේ ඔය භාජනේ අනිත් පැත්ත හරවන්න. අනිත් පැත්ත හැරෙව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාළ රාහුලේ ඕන් ඔය වගේ යම් කෙනෙක් දැන බොරු කියනවා නම් එයාගේ ගුණධර්ම වඩන ජීවිතේ අනිත් පැත්ත හැරලා තියෙන්නේ. ඒ නිසා එහෙම තමයි ශාස්ත්‍රඥ වහන්සේ අපිට අවවාද කළේ. ඒ නිසා මේ බොරු කීම කියන අඳුරෙන් තමන්ගේ ජීවිතේ ගලව ගන්න. මේ ලෝකයක් බොරු කිව්වත් කමක් නැහැ. අපි අපේ ජීවිතය ආරක්ෂා කරගන්න ඕන. අපි බොරු කීමෙන් වැළකීලා වාසය කරන්න ඕන. ඉතින් පින්වතුන් හැමදෙනාට බොරු කීම කියන මේ දුර්ගුණයෙන් අඩුපාඩුවෙන් තමන්ගේ ජීවිතේ ගලවාගෙන ආලෝකයේ වන බොරු කීමෙන් වැළකීම සත්‍යවාදී බව කියන උතුම් ගුණේ පිහිටන්න වාසනාව ලැබේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳර තුලින් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් පළමු කොට අපි අනුමෝදන් කරමු සියලු දෙවිවරුන්ට සක් දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන
සදෙව්ලෝක වාසී සියලු දෙවියෝද අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝද පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය ආශීර්වාදයෙන් වැඩේවා. ඒ සියලු දෙවියන්ගේ ආශිර්වාද රැකවරණ උපකාර දෙවියෝ අපට නොඅඩුවම සලසා දෙත්වා. සාදු සාදු සාදු. රැස්කලා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳරට වැඩම කොට උතුම් ධර්ම කාරණා මැනවින් පහදා දුන් අපගේ පින්වත් ස්වාමින් වහන්සේලාට මේ සියලු පින් අනුමෝදන් වෙලා ස්වාමින් වහන්සේලා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම සසුන තුලම සුවසේ ධර්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳර සඳහා දායකත්වයන් දරන පින්වතුන්ලාගේ මූලිකම අරමුණ වන පෙබරවාරි මාසයේ 22 වන දින උපන්දිනයේ යෙදුණු ඒ පින්වත් සන්ධ්‍යා කුමුදුනී විජේ වික්‍රම ගුණවර්ධන මෙනවියට මේ රැස් වුණා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය, බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ ආශිර්වාදය, පින් අනුමෝදනාවෙන් සතුට වෙන සියලු දෙවියන්ගේ ආශිර්වාදයේ සැලසී නිදුක් නිරෝගී සුව චිරජීවන සම්පatti සැලසේවා. කිසි කරදරයකින් බාධාවකින් තොරව තවදුරටත් තමන්ගේ ජීවිතේ සුවසේ ගුණ දහම් දියුණු කරගෙන සුවසේම පින් කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එතුමියගේ නමින් මිය පරලොව ගිය මීට වසර 7කට පෙර මිය ගිය විශ්‍රාමලත් විදුහල්පති පින්වත් අමරදාස විජේ වික්‍රම ගුණවර්ධන පියාණන්ට සහ මීට වසර 8කට පෙර මිය පරලොව ගිය පින්වත් ඉන්දුමති ඩයස් සබේසුන්දර මෑණියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව ජීවිත ඒකාන්ත වශයෙන්ම සැපයටපත් වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳරේ දායකත්වයන් දරමින් ධර්ම දානමය පින්කම සිදු කරන මාජවාන කෙරදේවල මිහිර නිවසේ පදිංචි සන්ධ්‍යා කුමුදුනී විජේ වික්‍රම ගුණවර්ධන මෙනවිය ඇතුළු පවුලේ සෑම සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සුපින්වත් ඔබටත් පින් අනුමෝදන්ව සියලු දෙනාට ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.